සියලු දෙනාටම ආයුබෝවන්. ඔයගොල්ලන්ට මේ ගිණුම් කරන විෂය පළවෙනි දවසේ තමයි මම ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරන්නම්. අපේ මේ විෂය සහ අපේ මේ පන්තිය සම්බන්ධයෙන්. ඔයගොල්ලන්ට මම විශ්වාසයෙන් කියනවා ඔයගොල්ලන්ට ගිණුම් කරණයට ඉහළම සාමර්ථ්‍යය ලබා ගැනීමට අවශ්‍ය දැනුම 100%ක් ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ අද ඉඳන් වැඩ කරන්න ගන්න. ගොඩ ගහ ගන්න එපා වැඩ. අද ඉඳන් පටන් ගන්න. ඕගොල්ලන්ට අමාරුම විෂය ඕගොල්ලන්ට ලේසිම විෂයක් බවට පත් වෙන්න උගන්වීම් කටයුතු මම සිද්ධ කරනවා. හරි. එතකොට අද ගිණුම් කරන විෂය ගත්තාම අපි මෙහෙම පටන් ගමු. ගිණුම් කරන විෂය ඉගෙන ගන්න කලින් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා. ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා. මොකද මේ ගිණුම් කරන්නේ පදනම වෙන්නේ ව්‍යාපාර. එතකොට මේ ව්‍යාපාරය ඔයගොල්ලෝ ඕන තරම් දැකලා ඇති. හැබැයි මේ ව්‍යාපාරයක් දැන් ඔයගොල්ලෝම ප්‍රශ්නයක් කවුරු හරි අහුවොත් මේ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දැන් කොමර්ස් කරන්නේ. ඔයගොල්ලෝගේ අහන ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? හැබැයි ඔයගොල්ලොන්ට තියෙන නිශ්චිත අදහසක් තියෙන්න ඕනේ. නිශ්චිත පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ ව්‍යාපාර කියන්නේ මොකද්ද කියලා. ඒකට ව්‍යාපාරයක් කියන්නේ මේ මිනිස් අවශ්‍යතා උවමනා හොඳට අහගන්න. මිනිස් අවශ්‍යතා උවමනා තෘප්තිමත් කරන. එතකොට ආයෙත් ප්‍රශ්නයක් එනවා මොකද්ද? දැන් මිනිස් අවශ්‍යතා උවමනා කියන්නේ මොකද්ද කියලා. මිනිස් අවශ්‍යතා හා උවමනා කියන්නේ මොකක්ද කියලා මොනවාද මේ? උදාහරණයක් විදිහට ඕගොල්ලොන්ට බඩගින්නක් එනවා. මොකද්ද බඩගින්නක් එනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ගිහිල්ලා කඩේකට ගිහිල්ලා කෑම එකක් ගන්නවා. අන්න අවශ්‍යතාවය. ඒතර ඕගොල්ලෝ ගියේ මොන ව්‍යාපාරයකටද? අන්න හෝටල් එකකට ගිහලා ඔයාලා කෑමයක් ගන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලොන්ට බඩු ටිකක් ගෙනවිලා උයාගෙන කන්න පුළුවන්. අන්න ඒ වගේ අවශ්‍යතාව වුණා. තව දෙයක් කිව්වොත් ඕගොල්ලොන්ට ගමනක් බිමනක් යන්න ඕනේ උවමනාවක් ඇති වෙනවා. එතකොට ඕගොල්ලෝ තමන්ගේ පෞද්ගලික වාහනයක යන්න පුළුවන් නැත්නම් පාරේ බස් එකක යන්න පුළුවන්. අන්න අවශ්‍යතාවයක් ආව උවමනාවක් අපි තෘප්තිමත් කරගත්තා. හරි. නැවත අපි යමු ව්‍යාපාර වලට. ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා උවමනා තෘප්තිමත් කරන ඕනෑම කටයුත්තක්. ව්‍යාපාරයක් කියලා අපි හඳුන්වනවා. එහෙම කියපු ගමන්ම අපිට ඕනෑම කටයුත්තක් කියපු ගමන්ම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. එතකොට ව්‍යාපාරයක් අපි පවත්වාගෙන යන්නෙම ලාභ අරමුණින්. නමුත් ව්‍යාපාර ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරද අපි පවත්වාගෙන යනවා. ඒතර මොනවාද මේ ව්‍යාපාර මොනවද? ඒතර මේ ලාභයක් නැතො කොහොමද ව්‍යාපාර කරන්නේ? තියෙනවා. ඒ මොනවද? ඒ සමාජ සුභසිද්ධිය උදෙසා කරන ව්‍යාපාර. උදාහරණයක් විදියට ගමේ සමිතියක් වෙන්න පුළුවන්. මරණාධාර සමිතියක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අරමුණ ලාභ නෙමෙයි. ඒ ගමේ පිරිසට සුබ සාධනයක් කිරීම. අන්න ඒ වගේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නද මොකද්ද ව්‍යාපාර කියලා කියන්නේ? ව්‍යාපාර කියන්නේ මොකද්ද? මිනිස් අවශ්‍යතාව වමනා තෘප්තිමත් කරන ඕනෑම කටයුත්තකට අපි කියනවා ව්‍යාපාර කියලා. ඒතර දැන් අපි දන්නවා ව්‍යාපාර කියන්නේ මොකද්ද කියලා. ව්‍යාපාර කියන්නේ මොකද්ද කියලා දන්නවා. තව පොඩි හැඳින්වීමක් කරොත් මේ ව්‍යාපාර ප්‍රධාන කොටස් අප තුනකට බෙදන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් නිෂ්පාදන ව්‍යාපාර තියෙන්න පුළුවන්. වෙළඳ ව්‍යාපාර තියෙන්න පුළුවන්. සේවා ව්‍යාපාර තියෙන්න පුළුවන්. නිෂ්පාදන ව්‍යාපාර, වෙළඳ ව්‍යාපාර හා සේවා ව්‍යාපාර. මොනවාද මේ නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ? කුමක්කෝ භාණ්ඩයක් අපි මුලින් ඉඳන්ම නිෂ්පාදනය කරලා වෙළඳ පොළට දෙනවා නම්
පාරිභෝගිකයන්ට විකුණනවා නම් අන්න අපි ඒවට කියනවා නිෂ්පාදන ව්‍යාපාර. උදාහරණයක් ගත්තාම දැන් ෆෝන් නිෂ්පාදනය කරන ව්‍යාපාර මොනවද කරන්නේ? අපිට අලුතෙන්ම ෆෝන් එකක් හදලා මේ වෙළඳ පොළට දෙනවා. අන්න නිෂ්පාදන ව්‍යාපාර. දැන් ලීබඩු සාප්පුවක් ගත්තාම මොනවද කරන්නේ? ඒ ලීබඩු අපිට අවශ්‍ය විදිහට අපිට නිෂ්පාදනය කරලා දෙනවා. අන්න නිෂ්පාදන ව්‍යාපාර. එතකොට මේ වෙළඳ ව්‍යාපාර කියන්නේ මොනවද? වෙළඳ ව්‍යාපාර කියන්නේ මොනවද? වෙළඳ ව්‍යාපාර කියන්නේ කුමක්කෝ නිෂ්පාදන ව්‍යාපාරයකින් අපි භාණ්ඩ ටිකක් අරගෙන අපි නැවත විකුණනවා. ඒතකොට මේගොල්ලෝ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නිෂ්පාදනය කරන තැනකින් මිලදී අරගෙන නැවත විකුණනවා. අන්න ඒවට කියනවා වෙළඳ ව්‍යාපාර. ඒ සේවා ව්‍යාපාර කියන්නේ මොනවද? සේවා ව්‍යාපාර කියන්නේ මොකක්ද? සේවා ව්‍යාපාර වලට හොඳම උදාහරණයක් මම කියන්නම් බැංකු. බැංකු වලට ගත්තාම බැංකු කියන ව්‍යාපාර ගත්තාම ඔයගොල්ලෝට නිෂ්පාදනයක් පේන්නේ නැහැ. නිෂ්පාදනයක් පේන්නේ නැහැ. හැබැයි අපේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරනවා. මොනවාද අපේ කරන අවශ්‍යතාව වුණා මොනවද තෘප්තිමත් කරන්නේ මේ සේවා ව්‍යාපාරයක් විදිහට බැංකු ගත්තාම. දැන් අපි බැංකු වල අපේ ගිණුම් පවත්වාගෙන යනවා. අපේ මුදල් තැන්පතු විදිහට පවත්වාගෙන යනවා. අපිට ණය දෙනවා. අපිට ණය දෙනවා. ඒගොල්ලෝ සල්ලි මේ අච්චු ගහලා අපිට දෙන්නේ නැහනේ. ඒගොල්ලෝ අපිට ඒක සේවාවක් විදිහට දෙනවා. අන්න සේවා ව්‍යාපාර. එතකොට දැන් අපි ටියුට් එකේ ගත්තාම අපි බලමු මොනවද කියලා තියෙන්නේ කියලා ටියුට් එකේ ගිණුම් කරන හැඳින්වීම. මිනිස් අවශ්‍යතා උවමනා තෘප්තිමත් කරන ඕනෑම කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස පුළුල්ව අර්ථ දක්වන්න පුළුවන්. ඕනෑම ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නේ කුමන හෝ අරමුණු කීපයක් මුදුන් පමුණවා ගැනීම සඳහාය. සමහර ව්‍යාපාර ලාභ ලැබීමේ අතර සමහර ව්‍යාපාරවල අරමුණ සමාජීය ප්‍රසාදන විය හැක. ඒ අනුව ව්‍යාපාර මුදුන් පමුණවා ගැනීම සඳහා සීමිත සම්පත් භාවිතා කරමින් මිනිස් අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කළ හැකි නිෂ්පාදිතයක් නිෂ්පාදනය කිරීම වෙළඳාම් කිරීම ඊට අදාළව උපකාරක සේවා සැපයීම සිදු කරන ඕනෑම ආයතනයක් ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැක. මෙවැනි ව්‍යාපාර පහත ස්වරූපයෙන් විය හැක. මොනවාද? නිෂ්පාදන ව්‍යාපාර, වෙළඳ ව්‍යාපාර, සේවා ව්‍යාපාර. මෙවැනි ඕනෑම ව්‍යාපාරයක් සැලකිල්ලට ගත් විට මෙම ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට ඒ පිළිබඳව විවිධ තීරණ ගනී. ඕනෑම තීරණයක් තාර්කිකව ගැනීමට තොරතුරු අවශ්‍ය වේ. ගිණුම්කරණය පවතින්නේ මෙවැනි තොරතුරු සැපීම සඳහාය. එම නිසා ගිණුම්කරණය තොරතුරු පද්ධතියක් ලෙස සලකයි. දත්ත ක්‍රියාවලියක් මගින් තොරතුරු බවට පත් කිරීම තොරතුරු පද්ධතියක් ලෙස හඳුන්වයි. ඔයගොල්ලෝ ඉස්සරහට මේ ගිණුම්කරණය තොරතුරු පද්ධතියක් විදිහට කොහොමද ඕන වෙන්නේ කියලා අපි දීර්ඝව කතා කරනවා. ඒ හින්දා අපි මෙතන සරලව කියවගෙන යමු. ගිණුම්කරණය තුලින්ද දත්ත තොරතුරු බවට පත් කර ඇල්මක් දක්වන පාර්ශවයන්ට තොරතුරු සැපයීම සිදුවන නිසා තොරතුරු පද්ධතියක් ලෙස සැලකිය හැකිය. පහත සඳහන් නිර්වචන අධ්‍යයනය මගින් ගිණුම්කරණය පිළිබඳව දල අවබෝධයක් ලබා ගත හැකිය. දැන් මෙතන එක එක ආයතන වලින් එක එක පුද්ගලයන් විසින් දාපු නිර්වචන කිහිපයක් ඕගොල්ලෝගේ දැනගැනීම පිණිස දාලා තියෙනවා. දැන් අපි බලමු ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. ගිණුම්කරණය කියලා ගත්තාම අපි දැනගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. ඇල්මක් දක්වන පාර්ශවය. ඇල්මක් දක්වන පාර්ශවය. ව්‍යාපාරයකට ඇල්මක් දක්වන පාර්ශවයන් කියන්නේ කවුද? ව්‍යාපාරයකට ඇල්මක්, ව්යාපාරයකට කැමැත්තක්, ව්‍යාපාරයට ආකර්ෂණයක් දක්වන පාර්ශවයන් කවුද? උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ අයිතිකරුවෝ. සලම දැනගන්න ඕන අයිතිකරුවෝ. මේ ව්‍යාපාරයේ
මොකද්ද වෙන්නේ කියලා. එද ව්‍යාපාරයට ඇල්මක් දක්වන ප්‍රධානම පාර්ශ්වය තමයි අයිතිකරුවෝ. ව්‍යාපාරේ වැඩ කරන සේවකයෝ, වැඩ කරන කළමනාකරුවෝ. අන්න ඒ වගේ උදාහරණ වලින් ඔයගොල්ලන්ට මේ ඇල්මක් දක්වන පාර්ශ්වයන් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ තුරුවත් තමයි මේ ව්‍යාපාර තුල සිටින ව්‍යාපාරය පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශ්වයන්. ඒතුළු ව්‍යාපාරයෙන් පිටතිනුත් ඉන්නවා ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්. ඒ කවුද? ඒ කවුද? ව්‍යාපාරයට පිටින් ඉන්න කවුද? ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන. උදාහරණයක් විදිහට තරගකරුවෝ. එන අපි වගේ ව්‍යාපාර කරනවා නම් තවත් තරගකරුවා නම් තරගකරුවෝද අපේ ව්‍යාපාර පිළිබඳ අපිට ඇල්මක් දක්වනවා. මොකද්ද මේ වෙන්නේ කියලා බලන් ඉන්නේ. මොකද්ද මේ කොයි විදිහට කඩම් වැටේද කියලා බලන් ඉන්නේ. තරගකරුවෝ. ඊට අමතරව රජය අපි ව්‍යාපාර කරන දිහා බලන් ඉන්නේ. ඒ රජයට අවශ්‍ය බදු ගෙවනවාද මේගොල්ලෝ? රජයේ නීති වලට අනුකූලවද මේගොල්ලෝ ව්‍යාපාර කරන්නේ කියලා බලන් ඉන්නේ. ඉතින් රජ ඒ ඇල්මක් දක්වන පාර්ශ්වය. අන්න ඒ වගේ ඇල්මක් දක්වන පාර්ශ්වයන් ඉන්නවා. එතකොට ගිණුම්කරණය කියන්නේ හොඳට අහගන්න මෙන්න මේ මෙවැනි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට ව්‍යාපාරය පිළිබඳව තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීමේ ක්‍රියාවලිය අපි කියනවා ගිණුම්කරණය කියලා. අපි කියනවා ගිණුම්කරණය කියලා. ඊට පස්සේ අපි බලමු මේ අනුව සමස්තයක් ලෙස ගත් කල ගිණුම්කරණය යනු ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකකයට අදාළව ආර්ථික තොරතුරු සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය. ඒක තමයි නිර්වචනය සමස්තයක් විදිහට ගත්තාම. අපි දැන් කතා කරනවා ගිණුම්කරණයේ අරමුණ. අපි ඕනෑම විෂයක් ඉගෙන ගද්දී ඇයි මේක ඉගෙන ගන්නෙ? අපි මොකද්ද අරමුණ? මොකද්ද අපේ අභිප්‍රාය කියලා දැනගන්න ඕනේ. එතකොට මොකද්ද මේ ගිණුම්කරණයේ අරමුණ? මේ ගිණුම්කරණයේ අරමුණ ගත්තාම අපේ ප්‍රධාන අරමුණක් තියෙනවා. ඊට පස්සේ තව ප්‍රධාන අරමුණට අමතරව අරමුණු තියෙනවා. වෙනත් අරමුණු කීපයක් තියෙනවා. මේක ප්‍රධාන අරමුණ මොකද්ද? දැන් ඕගොල්ලොන්ට දැන් මේ කියන කතාව නුහුරු නැතුව ඇති. මොකද අපි ගිණුම්කරණය කියන්නේ මොකද්ද කියලා හැඳින්නුවා. දැන් මේ ගිණුම්කරණය මොකද්ද කියලා හඳුන්වන ඇතුළෙම තියෙනවා ගිණුම්කරණයේ අරමුණ. එහෙනම් මොකද්ද ගිණුම්කරණයේ අරමුණ කියන්නේ? ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු සැපීම තමයි මේකේ ප්‍රධානම අරමුණ. එතකොට ව්‍යාපාරය ගත්තාම මේ ප්‍රධාන අරමුණට අමතරව අපි මේකෙදි අරමුණු කීපයක් තියෙනවා. මොනවාද? උදාහරණයක් විදිහට ලාභදායීත්වය හොයනවා. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය හොයනවා. ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රවාහය කොහොමද කියලා අපි බලනවා. ඊට අමතරව අපි ආදායම් බදු ගෙවනවා නම් ඒ ආදායම් බදු ගෙවන්න අවශ්‍ය අපි තොරතුරු අපි මේකෙන් ලබා ගන්නවා. විතර අර වෙනත් කරුණු යටතේ කියපු වගේ ඕගොල්ලොන්ට නුහුරු ගතියක් ඇති සමහර වචනවල. දැන් ඉස්සරහට අපි ඔය දැන් ටියුට් එකේ කියලා දෙනවා ගිණුම්කරණයේ අරමුණ. ප්‍රධාන අරමුණ තමයි ව්‍යාපාර ඒකකයක් පිළිබඳව ඇල්මක් දක්වන විවිධ පාර්ශ්වයන්ට එම ව්‍යාපාර ඒකකයේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීම. මීට අමතරව පහදා සම්පූර්ණ කර ගැනීමට ගිණුම්කරණ තුලින් අපේක්ෂා කරනවා. මොනවාද? ආයතනයේ සතු සම්පත් මනා ලෙස පාලනය හා හැසිරීම සඳහා කළමනාකරුවන්ට අවශ්‍ය තොරතුරු සැපයීම. ව්‍යාපාරයේ ලාභදායීත්වය ඇගීම. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය ඇගීම. ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය ඇගීම. ඊට පස්සේ නීතිමය අවශ්‍යතාවයන් සපුරාලීම.
ආදායම් බදු සමාගම් පනත වැනි නීති මගින් ගිණුම්කරණය අනිවාර්ය අංගයක් කොට තිබේ. අපි දැන් ගිණුම්කරණය කියලා ගත්තාම අපි හැම වෙලාවෙම කතා කරන්නේ ක්‍රියාවලියක්. එතකොට මොකද්ද මේ ක්‍රියාවලියක් කියන්නේ? ගිණුම්කරණය ක්‍රියාවලියක් කියලා අපි කතා කරා. දැන් ඕනෑම ක්‍රියාවලියක් ගත්තාම අපි ඉගෙනගෙන තියෙනවා O level වලට එක සබ්ජෙක්ට් වලට අපි ඉගෙනගෙන තියෙනවා කොහොමද මේ ක්‍රියාවලියක් කියන්නේ කියලා. මොකද්ද ක්‍රියාවලියක තියෙන මූලික වශයෙන් තියෙන මොනවාද? ක්‍රියාවලියක තියෙනවා යෙදෙව්. ඉන්පුට් එකක් තියෙනවා. ඊට පස්සේ ක්‍රියාවලියක් වෙනවා. ඒ ඉන්පුට් භාවිත කරලා ක්‍රියාවලියක් වෙනවා. ඒකට අපි කියනවා ප්‍රොසෙස් වෙනවා. ඒක ප්‍රොසෙස් එක. ඊට පස්සේ අවසානයේ අපිට අවුට්පුට් එකක් එනවා. නිමවුමක් එනවා. ඒතර මොනවද? යෙදවුම් ක්‍රියාවලිය සහ නිමවුමක් තියෙනවා. අන්න ඒ ක්‍රියාවලියම මේ ගිණුම්කරණය සිද්ධ වෙනවා කියලා කියනවා. කොහොමද මේ ගිණුම්කරණය අපි එතකොට මේ process එක වෙන්නේ? ගිණුම්කරණය තියෙනවා යෙදවුම්. ගිණුම්කරණ යෙදවුම් තියෙනවා. මේ යෙදවුම් වලින් අපිට ගිණුම්කරණ තොරතුරු පද්ධතිය ගිණුම්කරණ ක්‍රියාවලිය මෙතන process වෙනවා කියන්නේ මේක input එක මේ ඇවිල්ලා process ඊට පස්සේ මේ අපේ නිමවුම කියන output එක ප්‍රධාන වශයෙන් විශේෂයෙන් කියලා අපි දෙන පාර්ශවයන් දෙකක් තියෙනවා. තොරතුරු විශේෂයෙන් කියලා දෙනවා. ඒගොල්ලොන්ටම විතරයි මේ විශේෂ තොරතුරු ටික දෙන්නේ. එක පාර්ශවයක් තමයි ප්‍රධානම පාර්ශවය මේ විශේෂ තොරතුරු දෙන ව්‍යාපාරයේ කළමනාකරුවන්. විශේෂ තොරතුරු අපි දෙනවා. ඊට අමතරව අපි කාටද දෙන්නේ විශේෂ තොරතුරු? ඊට අමතරව දෙනවා රජයට විශේෂ තොරතුරු අපි ලබා දෙනවා. ඊට අමතරව පොදුවේ අපි තොරතුරු දෙනවා. ඒ පොදුවේ තොරතුරු ඕනම කෙනෙකුට ඇල්මක් දක්වන ඕනම කෙනෙකුට භාවිත කරන්න පුළුවන්. ඒ කාටද දෙන්නේ? ඕනම කෙනෙකුට දෙනවා. ඒවට අපි කියනවා පොදු පරමාර්ථ එල් ලබා දෙන තොරතුරු. අපි කාටද දෙන්නේ? අධ්‍යක්ෂ මණ්ඩලයට අපිට දෙන්න අධ්‍යක්ෂ මණ්ඩලයට දෙන්න පුළුවන්. අපට සම්පත් අපේන පාර්ශවයන් දෙන්න පුළුවන්. ඊට අමතරව අපේ නිෂ්පාදිතයන් මිලදී ගන්න පාර්ශවයන් අපි මේ තොරතුරු දෙනවා. ඊට අමතරව අපෙන් තොරතුරු ගන්නවා තරගකරුවොත් අපේ තොරතුරු මොනවාද කියලා බලනවා. මොකෝ ඒගොල්ලෝ අපේ ඇල්මක් දක්වන පාර්ශවය. එතකොට ඔන්නෝමයි ගිණුම්කරණ ක්‍රියාවලියේදී විවිධ පාර්ශවයන් අපේ තොරතුරු ලබා ගන්න. මේක අපේ ඩියුට් එකෙන් දාලා තියෙනවා. ගිණුම්කරණ යෙදවුම් තියෙනවා, ගිණුම්කරණ තොරතුරු පද්ධතිය තියෙනවා. මම බෝඩ් එකේ අනුපු ටිකම මේ ඩියුට් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ මේ ඇල්මක් දක්වන පාර්ශවයන් හඳුන්වලා තියෙනවා. ආයෝජකයන් ඉස්සලම් තියෙන ආයෝජකයන්. ආයෝජකයන් ඇයි මේ අපේ තොරතුරු භාවිත කරන්නේ ඇයි? යෙදූ ප්‍රාග්ධනය සුරක්ෂිතද? ඒ කියන්නේ ආයෝජකය තමයි මේ ව්‍යාපාර වලට මුදල් දාලා තියෙන්නේ. දැන් ඒ ආයෝජකයෝ ඉස්සලම් බලලා මේ අපි ආයෝජනය කරලා තියෙන අපේ මුදල් සුරක්ෂිතද? ඒ ආපසු අය කර ගැනීමට හැකියාවක් තියනවද? කියන්නේ මේ හොඳින් ව්‍යාපාර කටයුතු මේගොල්ලෝ සිද්ධ කරගෙන යනවද කියන එක තීරණය කරන්න අපිට තොරතුරු ඕන වෙනවා. අන්න ඒ තොරතුරු මේ ගිණුම්කරණයෙන් අපි ලබා ගන්නවා. යෙදූ ප්‍රාග්ධනයට සාපේක්ෂව ප්‍රමාණවත් ලාභයක් ලැබිලාද? අපි කියන මොකක් කර ව්‍යාපාරයකට ආයෝජනය කරනවා. දැන් මේ ව්‍යාපාරයෙන් අපිට අවශ්‍ය ලාභය අපිට ලැබෙනවද කියලා අපි බලන්න මෙන්න මේ ගිණුම්කරණයක් පාවිච්චි කරනවා. මේ ගිණුම්කරණයෙන් තමයි අපේ තොරතුරු ලබා ගන්න ඕන. තව දුරටත් මෙම ප්‍රාග්ධනයේ ව්‍යාපාරය තුළ රැඳවීම සුදුසුද?
තවදුරටත් මෙම ව්‍යාපාරයට අතිරේක ප්‍රාග්ධනයක් යෙදීම සුදුසුද? එතකොට මේ ව්‍යාපාරයෙන් අපි මුදල් ආපසු ගන්නවද? නැත්නම් තව මේ ව්‍යාපාර හොඳයි මේ ව්‍යාපාර තව මුදල් අපි දානවද කියලා අපිට තීරණය කරන්න අවශ්‍ය තොරතුරු මෙන්න මේ ගිණුම්කරණයෙන් අපිට හම්බ වෙනවා. එතකොට මේ කලමනාකරුවන්ට කොහොමද අපි මේ ගිණුම්කරණයේ තොරතුරු අපි ලබාගෙන තීරණ ගන්න කියලා බලමු. ව්‍යාපාරයක ගිණුම්කරන තොරතුරු බහුලව භාවිතා කරන්නේ කලමනාකරුවන්ය. සැලසුම් කරන, සංවිධානය කරන, මෙහෙවීම සහ පාලනය යන කලමනාකරන කාර්යයන් වල විවිධ තීරණ ගැනීමෙන් කලමනාකරුවන් ගිණුම් කරන තොරතුරු භාවිතා කරයි. එතකොට මේ ගිණුම් කරන්නේ තොරතුරු භාවිතා කරන ප්‍රධාන පාර්ශ්වය තමයි මේ කලමනාකරුවෝ. දුර කලමනාකරුවන්ට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට, මේ ව්‍යාපාරය සංවිධානය කිරීම සහ මෙහෙයවීමට සහ පාලනයට අවශ්‍ය තොරතුරු මේ ගිණුම් කරන්නේදී අපිට භාවිතා කරන්න පුළුවන්. හරි ටියුට් එකේ දීලා තියෙනවා සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය යන කළමනාකරන කාර්යයන් පහසු කර ගැනීමට අපි මේ ගිණුම් කරන තොරතුරු භාවිතා කරනවා. නිවැරදි තීරණ ගැනීමට, අතීත කළමනාකරන තීරණවල සාර්ථකත්වය ගැනීමට. එතකොට අපි පහුගිය දේවල් අපි කලින් ගිය අවුරුද්දේ අපි ගත්ත තීරණ දැන් සාර්ථකද කියලා බලන්න අපි ගිණුම් කරන තොරතුරු භාවිතා කරනවා. ව්‍යාපාර කටයුතු නිසි ලෙස මෙහෙයවීමට සහ සංවිධානය කිරීමට, අනාගත පරමාර්ථ ස්ථාපිත කිරීමට හා ගත යුතු ක්‍රියාමාර්ග නිගමනය කිරීමට. දැන් එතකොට දැන් ව්‍යාපාරේ පවතින තත්ත්වයක් තියෙනවා. අපි අනාගතයේ කුමන තත්ත්වයකට මේ ව්‍යාපාරය ගේන්න ඕනේද? එහෙනම් අපි දැන් මොනවාද කරන්න ඕනේ කියලා දැනගන්න අපිට තොරතුරු ඕනේ. අනේ තොරතුරු ගිණුම් කරගෙන අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ රජය. දැන් ව්‍යාපාර කෙරෙහි අල්මත් දක්වන පාර්ශවයක් විදිහට මේ රජය ඇයි මේ ව්‍යාපාර කෙරෙහි ඇයි මෙච්චර අල්මක් දක්වන්නේ? ඇයි මෙච්චර ආදරයක් දක්වන්නේ? වෙන කිසිම හේතුවකට නෙමෙයි. මේ ව්‍යාපාර වලින් බදු ආදායම නිෂ්පරිදි ලැබෙනවද? බදු ආදායම නිෂ්පරිදි ලැබෙනවද? ඇයි මේ බදු ආදායම එකතු කරන්නේ ව්‍යාපාර වලින්? අපේ රට ඉතින් දියුණු රටක් බවට පත් කරන්න කියලා තමයි ඒගොල්ලෝ අපි බදු එකතු කරන්නේ. මේ ලංකාව නම් එහෙම එකතු කරලා එහෙම රට දියුණු තැනට ඒ බදු අපේ බදු එකතු කරගෙන බදු ආදායම අපේ රට දියුණු කරන තැනට ඒගොල්ලෝ ගෙනියන්නේ නැහැ කවදාවත්. ගෙනියනවා වගේ පෙන්නනවා. හැබැයි බදු ආදායම එකතු කරගන්නවා. අපි උගන්වනවා රජයේ බදු එකතු කරන්නේ මේ රටේ සංවර්ධනය සහ මිනිස්සුන්ගේ ජීවිත උසස් මට්ටමකට ගේන්න අවශ්‍ය මුදල් එකතු කර ගැනීම තමයි මේ බදු රජය විසින් එකතු කරගන්නේ කියලා අපි හිතනවා. අනේ ගිනි ජාතික ගිණුම් හදන්න අවශ්‍ය තොරතුරු ගන්න මේ ව්‍යාපාරවල ගිණුම් කරණය. ණය හිමියන් ව්‍යාපාරයේ කෙටි කාලීන ණය ආපසු ගෙවීමේ හැකියාව. මේ ව්‍යාපාරයේ තවදුරටත් ණය සැපීම සුදුසුද නැත්ද තීරණය කිරීම. ණය සැපීමේදී දෙනු ලබන කොන්දේසි නිගමනය කිරීම. ණය හිමියෝ කියන්නේ කවුද? ව්‍යාපාරයට අපිට ණය දීලා තියෙනවා. අපි බාහිර පුද්ගලයෙක්ගෙන් ණය ලබාගෙන තියෙනවා. අන්නේ බාහිර පුද්ගලයෝ අපේ ව්‍යාපාර පිළිබඳ අවශ්‍ය තීරණ ගැනීමට මේ ගිණුම් කරණයේදී තොරතුරු ගන්නවා. මොනවද ඒගොල්ලෝ ගන්න තීරණ මොනවද? මේගොල්ලෝ දැන් අපේ ව්‍යාපාරයට ගෙවීමේ හැකියාවක් තියෙනවද කියලා ඒගොල්ලෝ බලනවා. ඒගොල්ලෝ බලනවා අපිට ගෙවන්න පුළුවන්ද කියලා. මේගොල්ලෝ විශ්ව නටනවද නැත්නම් ගෙවා ගන්න කරගෙන යන්න පුළුවන්ද අපේ ව්‍යාපාරයට කියලා ඒගොල්ලෝ බලන් ඉන්න අපිට. ඒගොල්ලෝ තව බලනවා මේ ව්‍යාපාරයට අපි තව ණය දෙනවද? මේ ව්‍යාපාරය සාර්ථක ඉදිරියට යන ව්‍යාපාරයක්ද? අපි මේකට ණය දෙනවද තව? කියලා මේගොල්ලෝ තීරණ ගන්න අවශ්‍ය අපේ තොරතුරු ගිණුම් කරණයෙන් ගන්නවා. ඊට අමතරව ණයට සැපීමේදී දෙනු ලබන කොන්දේසි නිගමනය කිරීම. මේගොල්ලොන්ට අපි තව කොන්දේසි ටිකක් දාලා දෙනවද? නැත්නම් තියෙන කොන්දේසි ලිහිල් කරනවද කියලා බලන්න මේගොල්ලෝ ගිණුම් කරන්නේදී තොරතුරු ගන්නවා. මූල්‍ය ආයතන
අල්මත් දක්වන පාර්ශ්වය තමයි මූල්‍ය ආයතන. ව්‍යාපාරයේ මූල්‍ය අවශ්‍යතාවයේ සපුරාලන බැංකු වැනි ආයතන මේ ගණයට වැටෙනවා. කියන්නේ අපිට දීලා තියෙන. දැන් ණය හිමියෝ කියන්නේ කෙටි කාලින ණය දීලා තියෙන පුද්ගලයෝ. අපි දිගු කාලින ණයක් වගේ ගන්නවා අපි සාමාන්‍ය බැංකු වලින් තමයි ගන්න. එතකොට බැංකු ආයතන මොනවාද මේ ව්‍යාපාරයේ ගිණුම් කරන්නේ තොරතුරු ලබාගෙන ඒගොල්ලෝ තීරණය කරන්න කියලා බලමු. ව්‍යාපාරයේ ලාභදායීත්වය මූල්‍ය තත්ත්වය හා මුදල් ප්‍රවාහය ඇගීම. තුරු ව්‍යාපාරේ හොඳ ලාභයක් තියනවද? ව්‍යාපාරය ඇතුලේ හොඳට මුදල් තියනවද කියලා ඒගොල්ලෝ බලනවා ණයක් දෙන්න කලින්. අන්න එහෙම බලන්නේ මොනවාගෙන්ද? මොනවා පදනම් කරගෙනද? මෙන්න මේ ගිණුම් කරන පදනම් කරගෙන තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ. ව්‍යාපාරයට ණය ආපසු ගෙවීමේ හැකියාව. එම ව්‍යාපාරයට ණය අනුමත කිරීම සුදුසුද නැද්ද යන්න තීරණය කරන්න මෙන්න මේ ගිණුම් කරන තොරතුරු ලබා ගන්නවා. සේවකයෙක් ව්‍යාපාරයේ සේවකයෙකුත් මේ ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වනවා. ඇයි ඇල්මක් දක්වන්නේ? ව්‍යාපාරයේ ලාභදායීත්වය හා ස්ථාවරත්වය මත රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම. දැන් ඕනම කෙනෙක් රස්සාවක් කරන්නේ යම්කිසි ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න. යම්කිසි මුදලක් හරි හම්බ කරගන්න. දැන් එහෙම අපි රැකියාවකට යනකොට අපි බලනවා මේ ව්‍යාපාරය අදහෙට බංකොලොත් වෙන ව්‍යාපාරයක්ද? මේක සාර්ථකව යන ව්‍යාපාරයක්ද කියලා බලලා තමයි අපි මේ ව්‍යාපාරය අපි සේවකෙක් විදිහට වැඩ කරන්න යන්නේ. ඊට අමතරව මේ ව්‍යාපාරයේ වැටුප් හරියට ගෙවනවද? වැටුප් දීමන ආදිය ලබා ගැනීම හැකියාව. තව දුරටත් එම ආයතනයේ සේවා නියුක්තිය සිටිනවාද නැද්ද? දැන් අපි වැඩ කරනම පුද්ගලෙක් සේවකෙක් කියලා ගමුකෝ. ඒ සේවකයෝ බව මේ ගිණුම් කරණයෙන් අපි ලබා ගන්න තොරතුරු දිහා බලාගෙන ඉන්නේ. පොදු පරමාර්ථයෙන් අපි පොදු පරමාර්ථය දීලා තියෙන තොරතුරු බලන් ඉන්නේ. මේ ව්‍යාපාරය අපි දිගටම ඉන්නවද නැද්ද? මේක නිකන් බංකොලොත් වේගන වගේද යන්නේ? කඩා වැටිලා වගේද යන්නේ? බොහොම මාරුවෙන්ද යන්නේ කියලා සේවකයොත් බලාගෙන ඉන්නේ. එහෙනම් සේවකයෝ ශනික මාරු වෙනවා. අනේ ඒ තොරතුරු ගිණුම් කරන්නේදී ලබා ගන්න පුළුවන්. තම අරමුණු ආයතන තුලින් කොපමණ දුරකට ඉටු කරගත හැකිද යන්න අපි බලාගෙන ඉන්නවා. ගනුදෙනු කරුවන් ඊගාට අල්මත් දක්වන පාර්ශ්වයක් විතර ගනුදෙනු කරුවන්. තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා කලට වේලාවට අඛණ්ඩව සැපයීමට හැකියාවක් ආයතනයේ තිබේද යන්න බලනවා. දැන් හිතන්නකෝ අපේ ගනුදෙනු කරුවෙක් ඉන්නවා කියලා. ඒ ගනුදෙනු කරුවා බලනවා මේ අපිට ඒගොල්ලන්ට ඕන වෙලාවට අපේ නිෂ්පාදන ඒගොල්ලන්ට අපි දෙනවද කියලා. දැන් එහෙම දෙනවද නැද්ද හැකියාව බලා ගන්න ඒගොල්ලෝ අපේ ගිණුම් කරණයෙන් අපි ලබා ගන්න තොරතුරු පාවිච්චි කරනවා. එම ව්‍යාපාරය තවදුරටත් ගනුදෙනු කිරීමට සුදුසුද නැද්ද? දැන් අපි හිතමුකෝ ව්‍යාපාරය සමග ගනුදෙනු කරගෙන යන ගනුදෙනු කරුවෙක් කියලා. ඒගොල්ලෝ උනත් නිරන්තරයෙන් බලනවා. අපි ව්‍යාපාරය මේ ඒගොල්ලොන්ට ඕන විදියට අවශ්‍ය විදියට අපි සේවාව සපයනවද භාණ්ඩ නිෂ්පාදනය කරලා දෙනවද කියලා ඒගොල්ලෝ බලන් ඉන්නේ. ඒ බලන් ඉන්නේ මොකෙන්ද මේ ගිණුම් කරන තොරතුරු වලින් තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ. පාරිභෝගික අවශ්‍යතා හා වමනා නිසි පරිදි සපුරාලීමට ඇති හැකියාව. ව්‍යාපාරයේ ලාභය පාරිභෝගිකයන් ලබා දෙන සහන ජනාධිපති පිළිබඳ එකගතාවයකට එළඹීම. දැන් පාරිභෝගිකයන් බලන් ඉන්න අපිට ඩිස්කවුන්ට් එකක් එහෙම දෙනවද? අපිට ප්‍රොමෝෂන් එහෙම තියනවද? බලාගෙන ඉන්නේ ව්‍යාපාරයක් කෙරෙහි. හරි. වෘත්තීමය ආයතන කිසියම් වෘත්තියක අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කරන ආයතන වෘත්තීය ආයතන වේ. දැන් ගිණුම් කරන පිළිබඳ වෘත්තීය ආයතන මොනවාද? වරලක් ගන්න කාර්ය ආයතන, ඒටි ආයතන වගේ ආයතන. අන්න ඒ වගේ වෘත්තීය ආයතන ගිණුම් කරන වෘත්තීය අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කරන ආයතන දෙපාරක් ලියවිලා තියෙනවා. ඒක පොඩ්ඩක් හදාගන්න. එකපාරක් තිබුණා නැති කිසියම් වෘත්තියක අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කරන ආයතන වෘත්තීය ආයතන වේ.
වෘත්තීමේ ගිණුම්කරණය ප්‍රතිපත්ති පිළිපදින්නේද යන්න නිගමනය කිරීමට. ඒතකොට ගිණුම්කරණ දැන් වල්ලත්තන කර්කාරය ආයතනයෙන් බලනවා මේගොල්ලෝ මේ ගිණුම්කරණ ප්‍රතිපත්ති. ඔයගොල්ලෝ ගිණුම්කරණ ප්‍රතිපත්ති ගැන අපි ඉස්සරහට කතා කරනවා. දැන් දල අදහසක් තිබ්බනම් ඇති. ගිණුම්කරණ ප්‍රතිපත්ති පිළිපදිනවද කියලා බලාගෙන ඉන්නේ. ගිණුම්කරණ ප්‍රමිතීන් ස්ථාපිත කිරීමට හා පවතින ප්‍රමිතීන් නිර්දේශ කිරීමට සහ සංශෝධනය කිරීමට. ගිණුම්කරණ වෘත්තියේ ගුණාත්මක මට්ටම නිගමනය කිරීමට. තරඟකරුවන් අපි දිහා බලන් ඉන්නේ ඇයි? Tamanට මුහුණ දීමට සිදුවී ඇති තරඟකාරීත්වයේ තරමක අවබෝධ කර ගැනීමට. අපේ තරඟකරුවා කොයි වගේද කියලා අපිට ගෙස් කරන්න අපි මේ ගිණුම්කරණ තොරතුරු පාවිච්චි කරනවා. තරඟකරුවන්ගේ මූල ශක්තිය අවබෝධ කර ගැනීමට. तो තරඟකරුවන්ට කොහොමද ඒගොල්ලෝගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය හොඳද නරකද අපිට තරඟයක් දෙන්න පුළුවන්ද කියලා අපි තීරණයක් ගන්න ඕන නම් අපි ඒගොල්ලෝගේ ගිණුම්කරණ තොරතුරු පාවිච්චි කරලා අපි ඒ තීරණය ගන්නවා. මහා ජනතාව අවසානයේ මහා ජනතාව අදාළ ආයතනයේ සුබ සාධනය හා යහපත නිසි පරිදි වේද නිගමනය කිරීම. රටේ මිනිස්සුත් බලන්නේ මේ ව්‍යාපාරය සමාජ සුබ සාධනයක් කරනවද? සමාජ වගකීම් හරියට ඉටු කරනවද කියලා බලාගෙන ඉන්නේ. දැන් ගිණුම්කරණය විසින් සපයන තොරතුරු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේ තොරතුරු ප්‍රමාණාත්මක තොරතුරු සහ ප්‍රමාණාත්මක නොවන තොරතුරු විදියට ප්‍රධාන වශයෙන් බෙදෙනවා. ප්‍රමාණාත්මක තොරතුරු සහ ප්‍රමාණාත්මක නොවන තොරතුරු. ප්‍රමාණාත්මක නොවන තොරතුරු. මේ ප්‍රමාණාත්මක තොරතුරු කියන්නේ මොනවාද? ප්‍රමාණාත්මක තොරතුරු කියන්නේ යම්කිසි සංඛ්‍යාත්මකව මනින්න පුළුවන් නම් යම්කිසි දෙයක්. අන්න අපි ඒවට කියනවා ප්‍රමාණාත්මක තොරතුරු. උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ තියෙන මුදල් කොච්චර ප්‍රමාණයක් ව්‍යාපාරයේ තියෙනවද? ව්‍යාපාරයේ සේවකයන් කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? ව්‍යාපාරේ කළමනාකරුවන් කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? අනේ ඒ වගේ ප්‍රමාණාත්මක තොරතුරු වෙනවා. එතකොට මේ ප්‍රමාණාත්මක නොවන තොරතුරු කියන්නේ මොනවාද? ඒ කියන්නේ සංඛ්‍යාත්මකව මනින්න බැරි. උදාහරණයක් විදිහට කළමනාකරුවන්ගේ දක්ෂතාවය අපිට මනින්න බෑ. හැබැයි ඉතා දක්ෂයි කියලා අපි කියමුකෝ කළමනාකරුවන්. අනේක ප්‍රමාණාත්මක නොවන තොරතුරු වලට අපි ගන්නවා. ඊට පස්සේ ප්‍රමාණාත්මක තොරතුරු අපිට ආයෙත් බෙදා ගන්න පුළුවන්. ප්‍රමාණාත්මක තොරතුරු බෙදා ගන්න පුළුවන් මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු විදිහට. එතකොට ප්‍රමාණාත්මක ඇතුලේ තියෙනවා මුදලින් මනින්න පුළුවන් ඒවා සහ මුදලින් මනින්න බැරි තොරතුරු. උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ මුදල් ප්‍රමාණය අපිට මුදලින් ගණනය කරන්න පුළුවන්. හැබැයි සේවකයන් සංඛ්‍යාව අපිට මුදලින් ගණනය කරන්න පුළුවන්ද? මුදලින් ගණනය කරන්න බෑ. අනේ ඒකටයි කියන්නේ මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු මේ ගිණුම්කරණයෙන් ලබා දෙනවා. ටියුබ් එකේ දාලා තියෙනවා මේ ගිණුම්කරණය මේ තොරතුරු කොහොමද බෙදලා යන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු ප්‍රමාණාත්මක තොරතුරු. ආර්ථිකයේ ඒකය සඳහා සම්බන්ධ සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ හැකි තොරතුරු ප්‍රමාණාත්මක තොරතුරු වෙනවා. උදාහරණ දීලා තියෙනවා. ව්‍යාපාරයේ ගොඩනැගිල්ල වටිනාකම රුපියල් මිලියන 10යි. ව්‍යාපාරයේ සේවක සංඛ්‍යාව 1000යි. ප්‍රමාණාත්මක නොවන තොරතුරු. දැන් ප්‍රමාණාත්මක නොවන තොරතුරු වලටම තමයි කියන්නේ මේ ගුණාත්මක තොරතුරු කියලා.
ගුණාත්මක තොරතුරු කියලා කියන්නේ ප්‍රමාණාත්මක නොවන තොරතුරු වලටම තමයි. සංඛ්‍යාත්මකව ස්වරූපයක් පෙන්눔 කළ නොහැකි හුදෙක් සාමාන්‍ය විස්තරයක් මෙම තොරතුරු වලට ඇතුළත් වෙනවා. උදාහරණ ලෙස කළමනාකාරීත්වය ඉතා දක්ෂයි. සේවකයන් ඉතා කඩිසරයි. අන්න ඒ වගේ විස්තරයක් මෙම ගුණාත්මක තොරතුරු වලට ඇතුළත් වෙනවා. ඊට පස්සේ මූල්‍ය තොරතුරු. සංඛ්‍යාත්මකව මැනිය හැකි මෙන්ම මුදලින්ද මැනිය හැකි තොරතුරු වලට අපි කියනවා මූල්‍ය තොරතුරු කියලා. මුදලින් මනිය නොහැකි තොරතුරු වලට කියනවා මූල්‍ය නොවන තොරතුරු කියලා. ඔන්න දැන් තමයි මේ ගිණුම්කරණයට කියන එකට අවතීර්ණ වෙන්නේ. දැන් තමයි ගිණුම්කරණ සබ්ජෙක්ට් එකට දැන් අපි ඇතුල් වෙන්නේ. මෙච්චරලා අපි බාහිර වටපිටාව තමයි දැන් මේ හදාගෙන ආවේ. ඔන්න දැන් තමයි මේ ගිණුම්කරණ විෂයට අපි ඇතුල් වෙන්නේ. එතකොට අපි කලින් කතා කරා ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට අවශ්‍ය විවිධ තීරණයන් ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම තමයි මේ ගිණුම්කරණයෙන් සිද්ධ වෙන්නේ කියලා. හැබැයි එහෙම කියාම මේ ගිණුම්කරණයේදී සමහර තීරණ ගන්න සමහර තොරතුරු ඕන වෙනවා. විවිධ ප්‍රමාණයන්ගෙන් ඕන වෙනවා. එතකොට එක එක්කෙනාට එක එක වෙනස්. තීරණ ගැනීමට අවශ්‍ය තීරණ වෙනස්. ඒ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු වෙනස්. දැන් එහෙම ගත්තහම මේ ගිණුම්කරණය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එක තමයි මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය. ගිණුම්කරණය ප්‍රධාන කොටස් දෙකයි. මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය. එතකොට දැන් ගිණුම්කරණයේදී කරන්නේ මොකද්ද? ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු සැපීම. එතකොට මේ මූල්‍ය ගිණුම්කරණයේදී මොකද්ද කරන්නේ? මූල්‍ය ගිණුම්කරණයේදී කරන්නේ බාහිර පුද්ගලයන්ට පොදු පරමාර්ථයේ අපි තොරතුරු සපයනවා නම් ඒ තොරතුරු සපයන්නේ මොකෙන්ද? මූල්‍ය ගිණුම්කරණය. හැබැයි දැන් ව්‍යාපාරයක් ගත්තහම ව්‍යාපාරයක තොරතුරු සියල්ලම බාහිර පුද්ගලයන්ට දෙන්න බෑ. බාහිර පුද්ගලයන්ට සියල්ලම තොරතුරු දෙන්න බෑ. ඒ හින්දා අපි ව්‍යාපාරයේ විශේෂයෙන් අපි තොරතුරු හදනවා. ඒ තොරතුරු දෙන්නේ කාටද? කළමනාකරුවන්ට. අන්නේ ඒ හදන තොරතුරු අපි කියනවා කළමනාකරණ ගිණුම්කරණය කියලා. එතකොට මූල්‍ය කළමනාකරණයෙන් අපි පොදු පරමාර්ථයෙන් අපි තොරතුරු හදනවා. මේ කළමනාකරණ ගිණුම්කරණයේදී ව්‍යාපාරයට අවශ්‍ය කළමනාකරුවන්ට තීරණ ගැනීමට අවශ්‍ය අපි තොරතුරු හදනවා. හැබැයි මේ මූල්‍ය තොරතුරු කළමනාකරුවන්ට භාවිත කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. දැන් අපි බලමු. ඉහත සඳහන් කළ පරිදි ගිණුම්කරණය තොරතුරු ඇල්මක් දක්වන පාර්ශ්වයන් ගණනාවක් සිටින අතර ඒ පාර්ශ්වයන් තොරතුරු අවශ්‍යතාවයන් වෙනස් වේ. ඒ පාර්ශ්වයන් තොරතුරු ලබා ගැනීමේදී විවිධ ස්වරූපයෙන් විවිධ ප්‍රයෝජනයන් වේ. මේ නිසා එකම තොරතුරු වර්ගය ප්‍රමාණය සියලු පාර්ශ්වයන්ට නොගැලපේ. ඒ කියන්නේ එකම තොරතුර එකම වර්ගය හැමෝටම ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම ව්‍යාපාරයේ කළමනාකරුවන්ට කළමනාකරන ක්‍රියාවලියේදී විශේෂ තොරතුරු අවශ්‍ය වේ. නමුත් ව්‍යාපාරයේ සියලු තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ලබා දීම සුදුසු නොවේ. මේ නිසාම ව්‍යාපාරයේ කළමනාකරුවන්ට තොරතුරු සැපීම සඳහා වෙනම ක්‍රමයක් අවශ්‍ය වන අතර අනෙකුත් පාර්ශ්වයන්ට තොරතුරු සැපීම සඳහා තවත් ක්‍රමයක් අවශ්‍ය වේ. කළමනාකරුවන්ට විශේෂ තොරතුරු සැපීම හා අනෙකුත් පාර්ශ්වයන්ට පොදු අවශ්‍යතා සඳහා තොරතුරු සැපීම අරමුණු කරගෙන ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් දෙකයි. ප්‍රධාන අංශ දෙකයි. එක තමයි මූල්‍ය ගිණුම්කරණය, දෙක කළමනාකරණ ගිණුම්කරණය. දැන් අපි ඩියුට් එකේ දීලා තියෙනවා මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා.
ගිණුම් කරන ඒකකයක් අතීත ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ තොරතුරු ආර්ථිකමය තීරණ ගැනීම සුදුසු වන ආකාරයට බාහිර පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කිරීම මූල්‍ය ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණය මගින් සපයන තොරතුරු ව්‍යාපාරයේ කළමනාකරුවන්ද භාවිතා කරන නමුත් එම තොරතුරු ඉදිරිපත් කරන්නේ බාහිර පාර්ශ්වයන් ඉලක්ක කරගෙනය. දැන් මොනවාද මේ මූල්‍ය ගිණුම්කරණය කියලා කියද්දී අතීත ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළව කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ මොනවද? ඒ කියන්නේ මේ මූල්‍ය ගිණුම්කරණයේදී අපි ඉදිරිපත් කරන්නේ මොන තොරතුරුද? අතීත තොරතුරු. අතීත ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළව අතීත තොරතුරු තමයි මේ මූල්‍ය ගිණුම්කරණයේදී අපි සපයනු ලබන්නේ. ඒ සපයන තොරතුරු කළමනාකරුවන්ටද භාවිත කරන්න පුළුවන්. නමුත් මේකේ අරමුණ තියෙන්නේ බාහිර පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු ලබා දීම. ඊට පස්සේ කළමනාකරණ ගිණුම්කරණය. ආයතනයක සියලුම කළමනාකරණ මට්ටම් වලට අවශ්‍ය වන පරිදි සැලසුම් කිරීම, පාලනය කිරීම, තීරණ ගැනීම, වගකීම් ඉටු කිරීමට හැකිවනසේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපීම කළමනාකරණ ගිණුම්කරණය. එතකොට මූල්‍ය ගිණුම්කරණයේදී අපි සපයන්නේ මූල්‍යමය තොරතුරු පමණයි. හැබැයි මේ කළමනාකරණ ගිණුම්කරණයේදී මූල්‍ය තොරතුරු වගේම මූල්‍ය නොවන තොරතුරු සපයනවා. හරි, අපි දැන් බලමු මූල්‍ය ගිණුම්කරණය විදිහට ගත්තාම මූල්‍ය ගිණුම්කරණයේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම තියෙනවා යෙදවුම්. ඊළඟට තියෙනවා ක්‍රියා වලිය තියෙනවා. ඊට පස්සේ නිමවුම තියෙනවා. ඉතින් යෙදවුම් මොනවාද? මූල්‍ය ගිණුම්කරණයේ මූල්‍ය ගිණුම්කරණයේ යෙදවුම් මොනවාද? යෙදවුම් කියලා ගන්නෙ මොනවාද? මූල්‍ය ගිණුම්කරණයේදී යෙදවුම් වෙන්නේ ව්‍යාපාරයට අදාළ ගනුදෙනු හා සිද්ධීන් ටික. ඒ කියන්නේ අතීතයේ ගනුදෙනු හා සිද්ධීන් ටික තමයි මේ මූල්‍ය ගිණුම්කරණයේ යෙදවුම් වෙන්නේ. ගනුදෙනු කියන්නේ මොනවාද? ඉස්සරහට අපි කතා කරනවා ගනුදෙනු හා සිද්ධීන් කියන්නේ මොකක්ද කියලා. ඔයාලට දැනට දැනගන්න කියන ගනුදෙනු කියන උදාහරණයක් විදිහට ව්‍යාපාරය මුදල් දීලා ව්‍යාපාරය අමුද්‍රව්‍ය මිලදී ගන්නවා. අන්න ගනුදෙනුව. අන්න ඒවට තමයි ගනුදෙනු කියලා කියන්නේ. හරි, එතකොට වෙනවා යෙදවුම් විදිහට ගනුදෙනු හා සිද්ධි. එතකොට ක්‍රියාවලිය කොහොමද? ඉස්සරලම අපි ගනුදෙනු හඳුනා ගන්නවා. හඳුනා ගැනීම. මැනීම සිද්ධ වෙනවා. වර්ග කිරීම. සාරාංශ කිරීම. විශ්ලේෂණය කිරීම. අවසානයේ නිමුම විදියට එනවා මූල්‍ය ප්‍රකාශන. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕන මූල්‍ය ගිණුම්කරණයේදී ගනුදෙනු හා සිද්ධීන් තමයි යෙදවුම් විදියට තියෙන්නේ. මේ යෙදවුම් අරගෙන විවිධ හඳුනා ගැනීම කරනවා, මැනීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම. කිරි ක්‍රියාවලියේදී අපිට මූල්‍ය ප්‍රකාශන එනවා. එතකොට ගිණුම්කරණයේදී ගිණුම් තියනවා කියලා අපි දෙයක් කරනවා. අපි ගිණුම් තියනවා. අන්නේ ගිණුම් තියනවා කියන එක කරන්නේ මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණයේදී. ඔයගොල්ලෝ අපි ඉස්සරහට අපි කතා කරනවා දැනට මේ සරලව මේක තේරුම් ගන්න. එතකොට කළමනාකරණ ගිණුම්කරණය කොහොමද වෙනස් වෙන්නේ? කළමනාකරණ ගිණුම්කරණයේදී ක්‍රියාවලිය කොහොමද වෙනස් වෙන්නේ? මොනවාද? අපි දැන් ටියුට් එක බලමු. කළමනාකරණ ගිණුම්කරණයේදී ඓතිහාසික පිරිවැය තොරතුරු, පුරෝකථන තොරතුරු තමයි යෙදවුම් විදියට වෙන්නේ.
ඊට ක්‍රියාවලියේදී සැලසුම් කිරීම සහ අයවැය සකස් කිරීම පාලනය කිරීම. ඊට නිම වූ විදිහට අපිට කළමනාකරණ ගිණුම් කරණයේදී ලැබෙනවා අයවැය ලේඛන, ගිණුම් කරන අනුපාත, පොදු කාර්ය විභජන පත්‍රිකා, ආර්ථික පිරිවැයකරණය, ආයෝජන තීරණ ගැනීම, අවශ්‍ය තොරතුරු. ඔයගොල්ලෝ දැනට මේ ටික සරලව මතක තියාගන්න. කළමනාකරණ ගිණුම් කරන කියන්නේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා. අපි ඉස්සරහට අපි කතා කරන සම්පූර්ණ අපේ ගිණුම් කරන විෂයම පදනම් වෙලා තියෙන්නේ මූල්‍ය ගිණුම් කරණයේදී කොටසක් වෙනවා, කළමනාකරණ ගිණුම් කරණයේදී කොටසක් වෙනවා. ඊට පස්සේ අපි දීලා තියෙනවා මේ කළමනාකරණ ගිණුම් කරන සහ මූල්‍ය ගිණුම් කරන අතර වෙනස්කම් මොනවාද කියලා බලමු. මූල්‍ය ගිණුම් කරණය. මූල්‍ය ගිණුම් කරණයේදී ඓතිහාසික තොරතුරු පමණක් යොදා ගනී. ඒතර කළමනාකරණ ගිණුම් කරණයේදී ඓතිහාසික හා පුරෝකථන තොරතුරු දෙකම යොදා ගනී. පුරෝකථන කරපු තොරතුරු කියන්නේ ඇස්ටිමේට් කරනවා. ඒ කියන්නේ ඉදිරිය ගැන අපි යම් කිසි තොරතුරක් මත ඉදිරිය ගැන අපි නිශ්චය කරනවා. අනේ ඒ තොරතුරු මත පදනම් කරගෙන මේ කළමනාකරණ ගිණුම් කරණය අපි භාවිත කරනවා. මූල්‍ය ගිණුම් කරණය බාහිර හා අභ්‍යන්තර පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරයි. බාහිර හා අභ්‍යන්තර සියලු දෙනාටම මේ මූල්‍ය ගිණුම් කරණයේදී තොරතුරු ලබා දෙනවා. හැබැයි කළමනාකරණ ගිණුම් කරණයේදී ලබා දෙන්නේ අභ්‍යන්තර පාර්ශ්වයන්ට විතරයි තොරතුරු ලබා දෙන්නේ. මූල්‍ය ගිණුම් කරණයේදී ගිණුම් කරන කාලච්ඡේදය සඳහා තොරතුරු ඉදිරිපත් කරයි. ඒ කියන්නේ මොකද්ද? යම් කිසි නිශ්චිත කාලයකට ගිණුම් කාලච්ඡේදයකට තමයි මේ ගිණුම් කරන මූල්‍ය ගිණුම් කරණයේදී තොරතුරු සපයන්නේ. හැබැයි කළමනාකරණ ගිණුම් කරණයේදී කළමනාකරවන්න අවශ්‍ය ඕනෑම වෙලාවක තොරතුරු සපයන්න ඕනේ මේ කළමනාකරණ ගිණුම් කරන පද්ධතියේ. ඊට පස්සේ මූල්‍ය ගිණුම් කරණය. ගිණුම් කරන සංකල්ප, නීති රීති, සම්ප්‍රදාය ගිණුම් කරන ප්‍රමිති යොදා ගන්න. හැබැයි කළමනාකරණ ගිණුම් කරණයේදී මේ කිසිවක් අදාළ වෙන්නේ නැහැ. කළමනාකරණට අවශ්‍ය පරිදි මේ තොරතුරු ලබා ගන්නවා. ඊට පස්සේ තියෙනවා ගිණුම් කරන පරිසරය. ව්‍යාපාර ඒකකයක් තම අරමුණ ඉටු කර ගැනීම සඳහා සම්පත් හසුරුවයි. සම්පත් සීමිත වීම හා ආවේනික ලක්ෂණයකි. සම්පත් සීමිත වීම ආවේනික. එම නිසා හික සම්පත් වලින් ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීමට ප්‍රයත්නය ව්‍යාපාරයේ නිරත වේ. ඒ නිසාම ව්‍යාපාරයේ ආර්ථික ඒකකයක් ලෙස හඳුන්වයි. දැන් කියනවා ව්‍යාපාරය ඇයි ආර්ථික ඒකකයක් විදිහට හඳුන්වන්නේ? ව්‍යාපාරයක තියෙන සම්පත් සීමිතයි. ඒ සම්පත් සීමිත සම්පත් වලින් උපරිම කාර්යක්ෂමතාවය, උපරිම ලාභයක් ලබා ගන්න තමයි මේ ව්‍යාපාර කටයුතු කරන්නේ. අනේ ඒ නිසා අපි කියනවා ව්‍යාපාරය ආර්ථික ඒකකයක් කියලා. ඕනෑම ආර්ථික ඒකකයක් හුදකලාව ක්‍රියාත්මක නොවේ. එම ක්‍රියාත්මක වන්නේ පරිසරයක් තුළය. පරිසරයේ සිදුවන වෙනස්කම් ව්‍යාපාරයටත්, ව්‍යාපාරවල සිදුවන වෙනස්කම් පරිසරයටත් බලපාන. එම නිසාම ව්‍යාපාරය යනු විවෘත පද්ධතියකි. මෙසේ ව්‍යාපාරයකට පරිසරය බලපාන ආකාරයටම ගිණුම් කරන ක්‍රියාවලියද පරිසරය බලපායි. මේ නිසාම පාරිසරික වෙනස්කම් ගිණුම් කරන්නේ වෙනස්කම් ඇති කිරීමට හේතු වේ. යුරෝපයේ ධනවතුන්ගේ ඉඩම්වල හා නිවෙස්වල ආදායම් වාර්තා කිරීමට යොදාගත් ගිණුම් කරන ක්‍රමයෙන් වෙනස් වී අද පවතින ගිණුම් කරණය දක්වා දියුණු වී ඇත. එසේ තවදුරටත් වෙනස් වෙමින් තිබේ. ගිණුම් කරණය තුළ මෙවැනි වෙනස්කම් ඇතිවන්නේ පාරිසරික අවස්ථාවන්ට ගැලපෙන පරිදි වෙනස්කම් වලට ප්‍රතිචාර දැක්වීමට දරන උත්සාහයන් නිසාය. මේ නිසා ගිණුම් කරණයට පරිසරය බලපායි. එසේම ගිණුම් කරන ක්‍රියාවලියේ වෙනස්කම් ඇති කිරීමට තුරු දෙන පාර්ශ්වික විචල්යන් ගිණුම් කරන පරිසරය ලෙස හැඳින්වේ. දැන් ගිණුම් කරණය ගත්තාම කෙලින්ම ගණන් කෙලින්ම කවුන්ට්ස් තමයි තියෙන්නේ. හැබැයි මේ මුල් පාඩම් ටික පොඩ්ඩක් අර තියරි ගතිය වැඩි.
තියෙන ගැතිය පොඩ්ඩක් වැඩි. දැන් පොඩ්ඩක් බෝරින් ගතියක් තියෙන්න පුළුවන්. අපි දැන් මේ ටියුට් එකෙන් පස්සේ අපි ගිණුම් කරන්නේ කොහොමද ගණන් වලට එන්නේ? ඒ ටික අපි කතා කරනවා. එතකන් අපි මේ තියරි ටික උගලන යන්න වෙනවා ඉතින්. එහෙනම් කරන්න දෙයක් නැහැ. එතකොට ගිණුම් කරන්නට බලපාන විවිධ පරිසරයන් මොනවාද? විවිධ පරිසරයන් මොනවාද? හරි මොනවාද මේ ගිණුම් කරන්නට බලපාන ප්‍රධාන පරිසරයන් මොනවාද? පරිසර සාධක. පරිසර සාධක මොනවාද? ප්‍රධාන වශයෙන් ආර්ථිකය හා දේශපාලන පරිසරය. මේ ව්‍යාපාර වලට බලපානවා. මේ ව්‍යාපාර ගිණුම් කරන ක්‍රියාවලියට බලපානවා ආර්ථික හා දේශපාලන පරිසරය. කිසියම් රජයක් තම ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කිරීමට ක්‍රියාත්මක කිරීමේදී ගන්නා තීරණ. ඒකට උදාහරණ ලෙස බදු ප්‍රතිපත්ති, විනිමය අනුපාත, මිල මට්ටම්, රාජ්‍ය ප්‍රතිපත්ති, වෙළඳපොළ තත්ත්වයන් අපිට ගන්න පුළුවන්. ශිල්පීය හා වෘත්තීය පරිසරය. දැන් ගිණුම් කරන ක්‍රියාවලියට කොහොමද මේ ශිල්පීය හා වෘත්තීය පරිසරය බලපෑම් කරන්නේ? දැන් ශිල්පීය හා වෘත්තීය පරිසරය ගිණුම් කරන ක්‍රියාවලියේ ව්‍යාපාර සම්පත් ප්‍රමාණාත්මක හා මූල්‍යමය වශයෙන් මැනීම හා තක්සේරු කිරීම සඳහා ගන්නා විවිධ ශිල්පීය ක්‍රම ඇතුළත් වේ. දැන් උදාහරණ විදිහට අපි මූල්‍ය ගිණුම් කරන්නේදී ගිණුම් තියනවා. හැබැයි අපිට ඕන විදිහට ගිණුම් තියන්න බෑ. දැන් මේ ගිණුම් තියන්න ඕන විදිහට අවශ්‍ය ප්‍රමිත අවශ්‍ය ප්‍රතිපත්ති අපිට ගිණුම් කරන ආයතනයෙන් අපිට කියලා දෙනවා මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ ගිණුම් තියන්න ඕනේ. අන්න ඒ විදිහට මේ ශිල්පීය හා වෘත්තීය පරිසරයෙන් බලපෑම් කරනවා. දැන් උදාහරණයක් විදිහට කතා ගිණුම් කරන ප්‍රමිත, ගිණුම් කරන ශිල්ප ක්‍රම, ගිණුම් කරන වෘත්තීය ආයතන වලින් බලපෑම් කරනවා. ඊගාට නෛතික පරිසරය. මේ ගිණුම් කරන්නට බලපාන නෛතික පරිසරය. දැන් ව්‍යාපාරයක් අපි පවත්වාගෙන යනකොට, ව්‍යාපාරයක් ගිණුම් තියනකොට අපිට විවිධ අනපන, විවිධ නීති වලට යටත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සමාගම් පනත. සමාගම් පනතදී කියලා තියෙනවා මෙන්න මේ විදිහට තමයි අපි ගිණුම් තියන්න ඕනේ, මේ විදිහට තමයි සමාගමක් ලියාපදිංචි කරන්න ඕනේ කියලා අන්නේ ඒ විදිහ නීතිමය කරුණු අපිට වැදගත් වෙනවා ව්‍යාපාරයේ ගිණුම් කරන ක්‍රියාවලියට. ඊට අමතරව හවුල් ආඥා පනත, ඊට අමතරව දේශීය ආදායම් පනත, විගණන පනත, ඊට පස්සේ විවිධ නඩු තීන්දුව අපිට මේ ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑම් කරනවා. ඊට අමතරව සමාජ හා සංස්කෘතික පරිසරය. මොනවාද මේ සමාජ හා සංස්කෘතික පරිසරය? කියන්නේ අපිට මේ ව්‍යාපාරයට බලපෑම් කරන පුද්ගලයාගේ සිරිත් විරිත්, විවිධ විශ්වාසයන්, අපේ ජනගහනය කොහොමද, ජනගහන ප්‍රමාණය, ජනගහන සංක්‍රමණ, පුද්ගලයාගේ ජීවන රටා මේ ගිණුම් කරන ක්‍රියාවලියට බලපානවා. ඊට අමතරව මේ තාක්ෂණික පරිසරය, ගිණුම් කරන ක්‍රියාවලියට බලපානවා තාක්ෂණික පරිසරය. මොකද්ද මේ තාක්ෂණික පරිසරය කියන්නේ? දැන් අපි ගත්තාම ගිණුම් කරන ක්‍රියාවලිය අපි කරගෙන යනකොට අපිට එක එක තාක්ෂණික උපකරණ භාවිත කරන්න වෙනවා. කම්පියුටර්ස්, සොෆ්ට්වෙයාර්ස්, ඇප්ලිකේෂන් අපිට භාවිත කරන්න වෙනවා. ඉතින් දැන් උදාහරණයක් විදිහට පරිකරක තාක්ෂණය, සංවේදන උපකරණ, අන්න ඒ වගේ මේ ගිණුම් කරන ක්‍රියාවලියට මේ තාක්ෂණික පරිසරය වල බලපෑම් කරනවා. දැන් අපි ටියුට් එක ගත්තාම මේ ටික අපි දීලා තියෙනවා. ඔයගොල්ලෝ තව අර මේක කියව ගන්න, හොඳින් කියව ගන්න. මෙවැනි ගිණුම් කරන පරිසරෙහි වෙනස් වීම නිසා ගිණුම් කරණයට ඇති වී තිබෙන බලපෑම. ඉහත සඳහන් කළ අභ්‍යන්තර හා බාහිර පාරිසරික සාධක නිසා විවිධ ආයතනවල ගිණුම් කරන කටයුතු වලට බලපෑම් සිදුවේ. එම හේතුව නිසාම සමස්ත ගිණුම් කරණයට බලපෑමක් සිදු වන අතර ඒ නිසාම සමස්ත ගිණුම් කරණයේ වෙනස්කම් ඇතිවේ. ඒ අනුව ඉහත කී අභ්‍යන්තර හා බාහිර සාධක සමස්ත ගිණුම් කරණයේ වෙනස් වීම ඇති කිරීමට හේතු වන නිසා එම ගිණුම් කරණයේ පරිසර සාධක ලෙස හඳුන්වයි. මෙකී පරිසර සාධක බලපෑම් නිසා ගිණුම් කරණය තුළ පහත සඳහන් තත්ත්වයන් දක්නට ලැබේ. ගිණුම් කරන ශේෂ්ත්‍රය කෙරෙහි
පර්යේෂණ සංඛ්‍යාව වැඩි වීම. පරිකරක තාක්ෂණය හා ගිණුම්කරණය යොදා ගැනීම. කනකාධිකාරීවරයා ආයතනය කළමනාකරණ මණ්ඩලයේ සමාජිකයෝ බවට පත්වීම. මේ හැර පාරිසරික බලපෑම් වල හේතුවෙන් ගිණුම්කරණය තුළ නව ප්‍රවණතා රාශියක් බිහි වී ඇත. ඉන් කිහිපයක් පහත පෙන්වා දිය හැකිය. මොනවාද දැන් මේ ගිණුම්කරණය නව ප්‍රවණතා මොනවාද? බලමු අපි. ගිණුම් පරිගණකගත ගිණුම්කරණය ක්‍රම බිහිවීම. කම්පියුටරයිස්ඩ් accounting. නූතන ව්‍යාපාර ලෝකය මහා පරිමාණ ව්‍යාපාර පමණක් නොව සුළු පරිමාණ ව්‍යාපාර පවා තම ගිණුම් කරන කටයුතු පරිගණකගත කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. බැංකු මූල සමාගම් කොටස් වෙළඳපළ සේම රාජ්‍ය ගිණුම්කරණය වැනි සියල්ලන් පාහේ පරිගණකගත කර තිබේ. මේ සඳහා ගිණුම් කරන පරිගණක මුදුගාංග වැඩි දියුණු කර ඇත. මේ ආකාරයෙන් වූ නව පරිගණක මුදුකාංග ලෙස SAC-QuickBook MyOB figures පෙන්වා දිය හැකිය. දැන් ඔය දීලා තියෙන්නේ එක එක මුදුකාංග කීපයක් පරිගණක ගණකගත ගිණුම්කරණයේදී භාවිත කරනවා. ඔයගොල්ලෝ එක මතක තියාගන්න උදාහරණ විදියට අහුවොත් ඔයගොල්ලන්ට දාන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අලුත් ප්‍රවණතාවයක් තියෙනවා මේ සමාජ වගකීම් ගිණුම්කරණය. දැන් ඒක එන්නේ මෙහෙමයි. දැන් ව්‍යාපාර ලාභ උපයනවා. ලාභ ඉපෙව්වට සමාජයටත් යම්කිසි සුබ සාධන කටයුත්තක් කරන්න ඕන කියලා දැන් ප්‍රවණතාවයක් තියෙනවා. ඒකට තමයි කියන්නේ මේ සමාජ වගකීම් ගිණුම්කරණය. අපි බලමු. ව්‍යාපාරයේ විසින් ලාභය උපයන අතරම සිය සමාජ වගකීම සමාජයේ මෙහෙවර ඉටු කළ යුතුය. ඒ සම්බන්ධයෙන් ආයතනයගත ක්‍රියාමාර්ග හා කළ වැය කිරීම සමාජයට ලැබුණු ප්‍රතිඵල යනාදී වාර්තා කරන ක්‍රමවේදයන් දියුණුවමින් තිබේ. මෙම ගිණුම්ගත කිරීම සමාජ වගකීම් ගිණුම්කරණය ලෙස හැඳින්වේ. ඊගාට දෙන උද්දමන ගිණුම්කරණය. මොකද්ද මේ උද්දමනය? ගිණුම්කරණයට සම්බන්ධ වෙන්නේ කොහොමද? භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් අඛණ්ඩව ඉහළ යාම උද්දමනය ලෙස හැඳින්වේ. මෙම උද්දමනය හේතු කරගෙන වත්කම් ආදී වටිනාකම් කාලානුරූපීව වෙනස් වේ. දැන් ඔයාලා දන්නවා ව්‍යාපාරයක් වත්කම් මිලදී ගත්තාම අදාළ වර්තයේ ඉන්න තව අවුරුදු 5ක් විතර ගියාට පස්සේ වත්කමේ වටිනාකම වෙනස් වෙනවා. සාම්ප්‍රදායික ගිණුම්කරණයේදී වත්කම් ආදී සටහන් කරුණු ඓතිහාසික පිළිවෙතේ ඒ ආයේ වර්තමාන වටිනාකමේ ඊට වඩා බෙහෙවින් වෙනස් විය හැකිය. එම නිසා සාම්ප්‍රදායික ගිණුම් වාර්තා වලින් ව්‍යාපාරයේ නියම වර්තමාන තත්ත්වයේ පිළිබිඹු නොවේ. ඒ නිසා ඓතිහාසික පදනමට පිළියෙල කර ගිණුම් වාර්තා උද්දමනය අගයට සැලකිල්ලටගෙන වර්තමාන අගයන් ලැබෙනසේ පරිවර්තනය කර වාර්තා කරන ක්‍රමයක් දියුණු වෙමින් පවතී. එය උද්දමනය ගිණුම්කරණය ලෙස හඳුන්වයි. කියන්නේ සාමාන්‍ය අපි ගිණුම් කට්ටලය හදනවා. ඒ ගිණුම් කරන කට්ටලයට අපි උද්දමනයෙන් වෙන බලපෑමක් අපි පෙන්눔 කරන්නේ නැහැ. ඒකට දැන් නව ප්‍රවණතාවයක් තියෙනවා. මේ ගිණුම් කට්ටලයට මේ උද්දමනයේ බලපෑමක් උනාට පස්සේ කොහොමද අපේ ගිණුම් වාර්තා කොහොමද පිළියෙල කරන්නේ කියලා නව ප්‍රවණතාවයක් තියෙනවා. ඊට පස්සේ හතරවෙනි බලන්න මානව සම්පත් ගිණුම්කරණය. ව්‍යාපාරයක වටිනාම සම්පත මානව සම්පත. එම කළමනාකරුවන් හා සේවකයන් සාම්ප්‍රදායික ගිණුම්කරණයේදී මේ වත්කමල් ලෙස නිරූපණය නොකරයි. එහෙත් මේ මානව සම්පත මුදලින් මන වාර්තා කිරීමේ ක්‍රමවේදයන් දියුණු වෙමින් පවතින අතර මේ මානව සම්පත් ගිණුම්කරණය ලෙස හඳුන්වයි. තාම මේක ප්‍රායෝගිකව සුලභව ඇවිල්ලා නැහැ. නමුත් දැන් මිනිස්සු ව්‍යාපාර උත්සාහ කරනවා මේ මානව සම්පත කොහොමද අපි මේ ගිණුම් කරන ක්‍රියාවලියට ඇතුළත් කරන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා පාරිසරික ගිණුම්කරණය. ඕනෑම ව්‍යාපාරයක් ක්‍රියාකාරීත්වය තුළින් ව්‍යාපාරයට බලපෑමක් ඇති වේ.
එම නිසාම විවිධ පාරිභෝගික නීති පවා ඇති අතර ඒ තුලින් පාරිසරික හිතගාමී ව්‍යාපාර සංකල්පය ප්‍රචලිත වෙමින් පවතී. මේ නිසා බොහෝ ව්‍යාපාර පරිසරයේ සුරැකීම සඳහා පරිසර හිතගාමී වීම සඳහා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වේ. මෙසේ ව්‍යාපාර විසින් පරිසරය සුරැකීම උදෙසා කරන ලද ක්‍රියාකාරකම් වෙනුවෙන් කළ වියදම් මෙයින් පරිසරයට වූ බලපෑම යනාදී වාර්තා කිරීමේ ක්‍රමවේදයක් දියුණු වෙමින් පවතී. මෙය පාරිසරික ගිණුම්කරණය ලෙස හඳුන්වයි. ඊට පස්සේ අපි කතා කරනවා තිරසාර කළමනාකරණ ගිණුම්කරණය. ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය තුළින් පවත්නා පරිසරය අනාගත පරපුරට අහිමි කරන තත්ත්වයක් උද්ගත වෙමින් පවතී. මෙම නිසා අනාගත පරපුරට පරිසරය රැක දෙමින් ව්‍යාපාර කරගෙන යාමට බොහෝ ව්‍යාපාරිකයන් උත්සාහ කරයි. මෙහිදී අපද්‍රව්‍ය කළමනාකරණය අතිශයින් වැදගත් වේ. මේ සඳහා කළමනාකරුවන් විවිධ තීරණ ගන්නා අතර එකී කළමනාකරණ තීරණ ගැනීම පහසු කිරීම සඳහා කළමනාකරණයට තොරතුරු සපයන ක්‍රමවේදය තිරසාර කළමනාකරණ ගිණුම්කරණයයි.